අද අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ඇතිවන දෙවන කැරැල්ල. ක්‍රිස්තු වර්ෂ 1848 දෙවන විමුක්ති අරගලය පිළිබඳව. විශේෂයෙන්ම මේ මාතෘකාව සම්බන්ධයෙන් කතා කරනකොට 9 වසර දරුවන්ටත් ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත දරුවන්ටත් ඒ වගේම උසස් පෙළ විභාගයට ඉතිහාසයේ විෂය හදාරන දරුවන්ටත් එකසේ ප්‍රයෝජනවත් වන මාතෘකාවක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඉංග්‍රීසි පාලනයට එරෙහිව සිදු වූ ක්‍රිස්තු වර්ෂ 1848 අරගලය අපි දෙවන නිදහස් සටන ලෙස හඳුන්වනවා. ඒ වගේම තමයි 1818 කැරැල්ලත් 1848 කැරැල්ලත් අතර තියෙන ප්‍රධාන වෙනස්කම තමයි 1818 කැරැල්ලේදී බොහෝ වෙලාවට මේකේ නායකත්වය ගත්තේ පෙරමුණ ගත්තේ රදලයන් විසින්. නමුත් 1848 කැරැල්ලේ තියෙන ප්‍රධානම වෙනස තමයි මේ අරගලයේ නායකත්වය අරගෙන කටයුතු කරේ සාමාන්‍ය ගොවි ජනතාව. ඒ නිසා 1848 කැරැල්ල අපි සාමාන්‍ය ගොවි ජනතාවගේ අරගලයක් ලෙස හඳුන්වනවා. එදදාස් 848 කැරැල්ලට හේතු වෙච්ච ප්‍රධාන කරුණු දෙකක් යටතේ අපට කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි 1833 දී සිදු කරන ලද කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵල. ඒ වගේම දෙවෙනි එක තමයි ටොරින්ටන් සාමුවරයාගේ නව බදු ප්‍රතිපත්තිය. විශේෂයෙන්ම දෙවන නිදහස් අරගලයට ආසන්නම හේතු වශයෙන් පවතින්නේ මේ ටොරින්ටන් සාමුවරයාගේ නව බදු ප්‍රතිපත්තියම තමයි. අපි මුලින්ම කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණවල බලපෑම කොහොමද දෙවන නිදහස් අරගලයට හේතුනේ කියලා මුලින්ම සාකච්ඡා කරලා බලමු. 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණයේ යෝජනාවක් ලෙස රාජකාරී ක්‍රමය අහෝසි කිරීම නිසා ගම් සභාවල කටයුතු පවත්වාගෙන යාමට බාධාකාරී ස්වභාවයක් එල්ල වුණා. ඒ නිසා ගම් සභාවල කටයුතු බොහෝ දුරට අඩපණ වීමක් අපට දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි අතීතයේ ඉඳලා ගම් සභාවලට පැවරිලා තිබුණු රාජකාරියක් තමයි ගමේ තිබිච්ච සුළු ආරවුල් විසඳීමට තිබිච්ච අධිකරණ බලතල. නමුත් කෝල්බුක් ප්‍රතිසංස්කරණයේ යෝජනාවක් කරා උසාවි ක්‍රමය ආරම්භ කිරීමත් සමග සුළු ආරවුලකට පවා ගැමියට සිද්ධ වුණා දිස්ත්‍රික් උසාවියකට යන්න. මෙන්න මේ කාරණාව නිසා ගැමි ජනතාව බොහෝ දුරට පීඩාවට පත් වුණා. අන්නේ ආකාරයෙන් පීඩාවට පත්වෙච්ච සාමාන්‍ය ජනතාව 1848 කැරැල්ලට සහයෝගය ලබා දුන්නු ආකාරය අපට පෙන්වා දෙන්න පුළුවන්. එදදාස් 848 කැරැල්ලට හේතු වෙච්ච තවත් ප්‍රධාන කාරණාවක් තමයි 1833 ප්‍රතිසංස්කරණයෙන් යෝජනා කරපු ඒ වගේම 1840 සිට ක්‍රියාත්මක වෙච්ච මුඩුබිම් පනත. මොකද්ද මේ මුඩුබිම් පනතින් සිද්ධ වුණේ? අවුරුදු 30ක් අයිතිවාසිකම් ප්‍රකාශ කරන්න බැරි වගා නොකළ සියලු ඉඩම් රජයට පවරා ගැනීම මේ පනත හරහා සිද්ධ වුණා. මෙන්න මේ කරුණ නිසා අවුරුදු ගණනාවක් තමන් පාවිච්චි කරපු
තමන්ගේ පාරම්පරික ඉඩම් අපේ රටේ ගොවි ජනතාවට අහිමි වුණා. අන්න ඒ ආකාරයට ඉඩම් අහිමි වෙච්ච ගොවි ජනතාව මේ 48 කැරැල්ලට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම තමයි ගැමියන්ට සතුන් ඇති කිරීමට නිදහස් ඉඩම් නොමැති වීමත් මේ කැරැල්ලට හේතුවක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි වතු වගාව නිසා ගැමි ජීවිතය අවුල් සහගත ස්වභාවයකට පත්වීමත් දැක ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි පාලනය තම අවශ්‍යතා ඉටු කරන්නන් බව පිළිගැනීමට මහජනතාව අකමැති වුණා. ඒ වගේම තමයි සුරාසැල් පැතිර යාම නිසා දුරාචාරයේ වැඩිවීම, සමාජයේ පිරිහීම මෙන්න මේ කරුණුත් මහජනතාව ඉංග්‍රීසි රජය කෙරෙහි කලකිරීමට හේතුවක් බවට පත් වුණා. කෝල්බ්‍රුක් නිර්දේශ අනුව සිවිල් සේවා තනතුරු සංඛ්‍යාව අඩු කිරීමත්, ඒ වගේම සිවිල් සේවකයන්ට වතු වගා කටයුතු වලට අවසර ලබා දීමත් නිසා රජය හා මහජනතාව අතර සම්බන්ධතාවය බොහෝ දුරට දුරස්ථභාවයකට පත් වුණා. මෙන්න මේ කාරණාවත් සාමාන්‍ය ජනතාව ඉංග්‍රීසි රජය කෙරෙහි කලකිරීමට පත්වීමට හේතුවක් බවට පත් වුණා. 1848 කැරැල්ල ගැන කතා කරනකොට ආසන්නම හේතුව බවට පත් වුණේ ටොරින්ටන් සාමිවරයාගේ බදු ප්‍රතිපත්තිය. විශේෂයෙන්ම 1847 දී එංගලන්ත වෙළඳපොලේ කෝපි මිල පහත වැටීම නිසා අඩු වූ ආදායම පියවා ගැනීමට නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ටොරින්ටන් ආණ්ඩුකාරවරයා කටයුතු කළා. මෙන්න මේ බදු ප්‍රතිපත්තිය නිසා අපේ රටේ සාමාන්‍ය ජනතාව බොහෝ සෙයින් පීඩාවට පත් වුණා. මෙන්න මේ ආකාරයට පීඩාවට පත්වෙච්ච සාමාන්‍ය ජනතාව ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න පටන් ගත්තා. ටොරින්ටන් සාමිවරයා විසින් හඳුන්වා දෙන ලද බදු අතර මුද්දර බද්ද, කඩසාප්පු බද්ද, කරත්ත බද්ද, මාර්ග බද්ද, උරුපාරු බද්ද, තොටුපළ බද්ද, තුවක්කු බද්ද, සුනක බද්ද, එහෙම නැත්නම් බලු බද්ද කියලාත් අපි කියනවා. ඇඟ බද්ද ආදී බදු වර්ග ගණනාවක් හඳුන්වා දෙනු ලැබුවා. .1848 කැරැල්ලේ ආරම්භය හා ව්‍යාප්තිය ගැන කතා කරනකොට විශේෂයෙන්ම කොළඹ, ගාල්ල, මහනුවර, බදුල්ල වගේ නගරවල ජනයා ඒකරාශී වීමක් මුලින්ම දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි
බදුල්ලේ ඒජන්තවරයා ඉදිරිපිටට පැමිණිච්ච මහජනතාව තුවක්කු කඩා බිඳ දමා තුවක්කු බද්දට එරෙහිව විරෝධතාවයක් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ වගේම තමයි 1847 ජුලි මාසයේදී 4000ක පිරිසක් කොළඹට රැස් වෙලා ආණ්ඩුකාරවරයාට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබුවා. 1848 කැරැල්ලේදී මහජන විරෝධය ආරම්භ වූ ප්‍රදේශ පිළිබඳව කතා කරනකොට මේ සිතියම පිළිබඳව බැලුවට පස්සේ අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම කොළඹ, මහනුවර, බදුල්ල, ගාල්ල මෙන්න මේ වගේ ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන මේ විරෝධතාවයේ මුලින්ම ආරම්භ වෙච්ච බව පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට ජනතාව ඉංග්‍රීසි රජයට එරෙහිව විවිධ උද්ඝෝෂණ ඒ වගේම විරෝධතාවයන් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඒව නතර කිරීම සඳහා ටොරින්ටන් ආණ්ඩුකාරවරයා විසින් ඊට වෙඩි තබලා ඒ සියල්ල මර්ධනය කිරීමට කටයුතු කරනු ලැබුවා. නමුත් ජනතාව මහනුවර, මාතලේ, වාරියපොළ, දඹුල්ල, කුරුණෑගල ආදී ප්‍රදේශවල ඒ සටන දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. විශේෂයෙන්ම අපි මෙහිදී මතක තියාගන්න ඕන කාරණාවක් තමයි 1848 සටනේ ප්‍රධාන මධ්‍යස්ථානයේ බවට පත්වුණේ මාතලේ ප්‍රදේශය. විශේෂයෙන්ම මාතලේ මැක්ඩෝවල් බලකොටුව සටන්කරුවන් විසින් අල්ලා ගනු ලැබුවා. ඒ වගේම තමයි රජයේ ගොඩනැගිලි උසාවි වලට පහර දීලා මේ සටන දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා ජනතාව ඒකරාශී වීමක් අපට දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට අපි සාකච්ඡා කරලා බලමු 1848 කැරැල්ලට නායකත්වය දීපු නායකයන් පිළිබඳව. එම නායකයන් අතර වීර පුරන්අප්පු, ඒ වගේම කඩහපොළ හාමුදුරුවෝ, ගොංගාලේගොඩ බණ්ඩා, හඟුරන්කෙත ඩිංගිරාල, දීනිස්, හේවා හකුරුගේ වගේ නායකයන් රාශියක් අපට පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම 1848 කැරළ සම්බන්ධයෙන් කතා කරනකොට විශේෂ කාරණයක් බවට පත් වුණේ දඹුලු විහාරයේදී භික්ෂුන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් ගොංගාලේගොඩ බණ්ඩා ශ්‍රී වික්‍රම සර්වසිද්ධි රජු ලෙස අභිෂේක ගැන්වීම විශේෂ කරුණක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම 1848 කැරැල්ලේදී වීර පුරන්අප්පු සේනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමත් විශේෂ කාරණයක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්. මේ ආකාරයට ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව ඇතිවෙච්ච මේ සටන මර්ධනය කිරීම සඳහා ඉංග්‍රීසීන් විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන ආකාරය අපට පෙන්වා දෙන්න පුළුවන්. එහිදී විශේෂයෙන්ම 1818 සටනේ අත්දැකීම් ලබා සිටි ඉංග්‍රීසීන් මේ සටන මර්ධනය කිරීමට
ඉක්මනින් ක්‍රියාමාර්ග අනුගමනය කරන ආකාරය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සටනට සම්බන්ධ සටන්කරුවන් මරා දැමීම, අත්අඩංගුවට ගැනීම, ඒ වගේම ඔවුන් සතු දේපල විනාශ කිරීම, ඒ වගේම ඔවුන්ගේ දේපල රාජසන්තක කිරීම ආදී කටයුතු සිදු කරන ආකාරය දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 1848 කැරැල්ලේ ප්‍රතිඵල සම්බන්ධයෙන්. එෙහිදී විශේෂයෙන්ම කිව යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි 1818 කැරැල්ල වගේම 1848 කැරැල්ලත් පරාජයට පත් වෙනවා. මේ ආකාරයට මේ සටන පරාජයට පත්වීම සඳහා හේතු කාරණා කිහිපයක් බලපානවා. විශේෂයෙන්ම සටන මනාව සංවිධානය වී නොතිබීම, ඒ වගේම අධ්‍යක්ීම් අඩුකම, ඒ වගේම උඩරට පුරා සතුටුදායක මට්ටමේ මාර්ග පද්ධතියක් පැතිර තිබීම, ඒ වගේම ඉංග්‍රීසීන්ට අවශ්‍ය කරන අවස්ථාවේදී අතිරේක සේනාවන් ලැබීම, විශේෂයෙන්ම මේ සටනට බොහෝ වෙලාවට සම්බන්ධ වුණේ සාමාන්‍ය ජනතාව නිසා ඔවුන්ට අවිආයුධ පිළිබඳව මනා පුහුණුවක් නොතිබීම කියන මෙන්න මේ කාරණා 48 කැරැල්ල පරාජයට පත්වීමට හේතු බවට පත් වුණා. එදදාස් 848 කැරැල්ලේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කතා කරනකොට මේ කැරැල්ලට ප්‍රධාන දායකත්වයක් ලබා දීපු කුඩාපොළ හාමුදුරුවෝ ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට අරගෙන නඩු අහලා දීර්ඝ වග විභාගයකින් තොරව පසුදිනම වෙඩි තබා ඝාතනයට ලක් කිරීම දැක ගන්න පුළුවන්. ඒ වගේම 1848 කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස මේ සටනට සේනාධිපතිවරයා වශයෙන් කටයුතු කරපු වීර පුරංඅප්පු ඉංග්‍රීසීන්ගේ අත්අඩංගුවට පත්වීමත්, ඉංග්‍රීසීන් විසින් ඔහුට මරණ දණ්ඩනය නියම කිරීමත්, එම මරණ දඬුවමට ඔහු ඉතා එඩිතරව මුහුණ දෙන ආකාරයත් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මේ සටනට නායකත්වය ලබා දීපු ගුංගාලේගොඩ බණ්ඩා ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට අරගෙන කසපහර දීලා රටින් පිටුවහල් කරන ආකාරය අපට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ සටනෙන් පස්සේ අපට දැක ගන්න පුළුවන් තවත් කාරණයක් තමයි ඉංග්‍රීසි බලය තව දුරටත් මෙරට තහවුරු වන ආකාරය අපට පෙන්වා දෙන්න පුළුවන් 1848 කැරැල්ලේ ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේම 1848 කැරැල්ලේ ප්‍රතිඵල වශයෙන් මේ කැරැල්ලට ප්‍රධාන කාරණාවක් බවට පත්වෙච්ච සමහර බදු වර්ග, විශේෂයෙන්ම මහජනතාවගේ විරෝධයට ලක් වූ බලු බද්ද, කඩසාප්පු බද්ද වගේ බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමක් දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම සමහර බදු සංශෝධනයට ලක් කරනු ලැබුවා. ඒ වගේම තමයි විශේෂ කාරණයක් බවට පත් වුණා මේ කැරැල්ලට
නායකත්වය ලබා දුන්නේ කැරලට සහභාගී වුණේ වැඩිපුරම ගොවි ජනතාව. ඒ නිසා මේ සටනෙන් පස්සේ ඉංග්‍රීසීන් දේශීය කෘෂිකර්මාන්තයට යම්කිසි අනුග්‍රහයක් ලබා දීමට කටයුතු කරන ආකාරය පෙන්වා දෙන්න පුළුවන්.